වෙලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය නිශාන් තුෂාර, ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. කැනේඩියානු මහකොමසාරිස්වරයා සහ ජනපති අතර හමුවක්. මෙවර යලකන්නේ වගා කළ කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර ලක්ෂ 5 ඉක්මවයි. රාජ්‍ය ආයතනවල ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කළ යුතු ඇතැයි මහ බැංකුව අධිපතිවරයාගෙන් පැහැදිලි කිරීමක්. ආර්ථිකය ගොඩනැගීමට මහ බැංකුව ආරම්භ කළ වැඩපිළිවෙලින් සාර්ථක ප්‍රතිඵල. ලබන සඳුදා සිට ජාතික ගුවන්විදුලිය අඩි 5000ක් ඉහළට. ගර්භනී රාජ්‍ය නිලධාරණියන් සඳහා විශේෂ අවධානයක් යොමු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සංසදයෙන් ඉල්ලීමක්. ගෝලීය කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 30%කින් වැඩිවීමක්. තුන්වන එක්දින ක්‍රිකට් තරගයේ ජයත් ඉන්දිය කාන්තා කණ්ඩායමට. කැනේඩියානු මහකොමසාරිස් ඩේවිඩ් මැක්කිනෝන් මහතා අද කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වූයේය. දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණ. ගොවි ජනතාව යලකන්නේ වෙනුවෙන් දිවයින පුරා කුඹුරු හෙක්ටයාර 5,50,000ක් වගා කර තිබීම ඉතා සතුටුදායක තත්වයක් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. එය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා දෙගුණයකි. මෙවර යලකන්නේ වෙනුවෙන් ජූනි මාස පළමු සතියේදී වගා කර තිබූ කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර 2,38,000ක් විය. නමුත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඉලක්කගත කර තිබුණේ හෙක්ටයාර 2,75,000ක පමණ ප්‍රමාණයකි. රටේ ජනතාවට ආහාර හිඟයක් ඇතිවිය යන අභියෝගය පිළිගනිමින් මෙරට ගොවි ජනතාව වගාව සඳහා කැපවීම ඉතා සාධනීය තත්වයක් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් පොහොර බෙදා හැරීම පිළිබඳ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග අද පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය. මෙහිදී අදහස් ප්‍රකාශ කළ අමාත්‍යවරයා මීළඟ මහ කණ්ඩායමේදීත් ගොවි ජනතාව වෙත යූරියා පොහොර ලබා දීම සඳහා රජය ගෙන ඇති වැඩපිළිවෙල පැහැදිලි කළේය. ශ්‍රී ලංකා ආර්ථිකයේ ස්ථාවරත්වය පවත්වා ගැනීමට කෘෂිකර්මාන්තයේ සාර්ථකත්වය අතිශයින් වැදගත් වන ආකාරයේද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. ආර්ථික අවපාතයක් පවතින මෙම අවස්ථාවේ එයින් අත්මිදීම සඳහා රාජ්‍ය ආයතනවල ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කළ යුතු ඇතැයි මහ බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. දැනට පවතින උද්දමනය 50%කි. ඉදිරි මාස කිහිපයේදී මෙය 70%ක මට්ටමකට ළඟා විය හැකිය. උද්දමනය නිසා අඩු ආදායම්ලාභී ජනතාවට වැඩි බලපෑමක් සිදුවේ. එබැවින් එම පීඩාවෙන් ඔවුන් මුදා ගැනීම සඳහා මහ බැංකුව නව පියවර ක්‍රියාත්මක කරන බව අද පැවති මාධ්‍ය හමුවේදී ඔහු සඳහන් කළේය. මහ බැංකුව ආරම්භ කළ වැඩපිළිවෙල සාර්ථක ප්‍රතිඵලාත් කරගෙන ඇත. මේ වන විට අපනයන ආදායමේ වර්ධනයක් පෙන්නුම් කරයි. බැංකු පද්ධතිය ආරක්ෂා කර ගනිමින් ණය ගෙවීමට අපහසු සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සඳහා පහසුකම් සලසා දීමේ ක්‍රමවේදයක් සකස් කරන බවද මහ බැංකුව අධිපතිවරයා කීවේය. මහ බැංකුව කරන්නේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම. ඒකෙන් තමයි පොලි අනුපාතය වැඩි කරලා අපි බලාපොරොත්තු වෙන්නේ මේ උද්දමනය පාලනය කිරීම. දැනට පවතින උද්දමනය 70% මට්ටමට යන්න පුළුවන් ඊළඟ මාස කිහිපය තුළ. මොකද ඉස්සරහට වෙන්න තියෙන තව ඇඩ්ජස්ට්මන්ට් රජය විසින් කරනවත් එක්ක ඒකත් එක්ක වැඩි වෙන්න පුළුවන් තමයි. ඒතකොට අපිට තියෙන ප්‍රධාන වගකීම මහ බැංකුව විදියට දැනට වැඩි යුතු උද්දමනයත් ඉස්සරහට වැඩි වෙන්න තියෙන උද්දමනය නිසා ප්‍රධාන වශයෙන්ම පීඩාවට පත් වෙන්නේ රටේ ඉන්න දුප්පත්ම ජනතාව කොටස. අඩුම ආදායම් ලබන පිරිස තමයි මේකෙන් වැඩිම පීඩාවට පත් වෙන්නේ. ඒක නිසා තමයි අර මුල්වරපුදල සමග වැඩ පිළිවෙලෙත් මේ වගේ උද්දමන වැඩි අවස්ථාවකදී අඩුම ආදායම් ලබන ජනතාවට මේකෙන් යම්කිසි ආකාරයකට පීඩාව අවම කරගෙන යන්න පුළුවන්. කිලෝවොට් 10 බැගින් යුතු ට්‍රාන්ස්මීටර් පද්ධති 7කින් සමන්විත ජාතික ගුවන්විදුලියේ කරගහතැන්න විකාශන මධ්‍යස්ථානය තවදුරටත් බලාත්මක කෙරේ. ගුවන්විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා අද එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය. ඉතාලියෙන් ආනයනය කළ
ආදි බලති RF කේබල් පද්ධතියක් සවිකිරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරේ. ලබන සඳුදා වන විට කරගහතැන්න විකාශනාකාරයේ විකාශන පද්ධතියේ නවීකරණ කටයුතු නිමා කිරීමට හැකි වෙතැයි අධ්‍යක්ෂ ඉංජිනේරු ප්‍රියදර්ශන ගමගේ මහතා සඳහන් කරයි. කරගහතැන්න විකාශන පද්ධතිය බලාත්මක කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ භූමි භාගයෙන් අඩකට වැඩි කලාපයක් ආවරණය කිරීමට හැකි වෙතැයි සභාපතිවරයා සඳහන් කළේය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. වර්තමාන ඉන්ධන අර්බුදය හමුවේ ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමේ දුෂ්කරතාවලට පත්වී සිටින ගර්භණී රාජ්‍ය නිලධාරණියන් සඳහා පදිංචි ස්ථානයට ආසන්න වෙනත් සේවා ස්ථානයකට අනුයුක්ත කිරීමේ ක්‍රමවේදය අනිවාර්යෙන් ක්‍රියාත්මක කරන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන්ගේ සංසදය ඉල්ලා සිටී. එම සංසදයේ සභාපති වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම සිදු කර තිබේ. එසේ අනුයුක්ත කිරීම අපහසු ගර්භණී නිලධාරණියන් සඳහා රාජකාරී කටයුතු වලට බාධාවක් නොවන අයුරින් නිවසේ සිට මාර්ගගත ක්‍රමයට සිය රාජකාරී ඉටු කිරීමට අවස්ථාව සලසන ලෙසත් එම ලිපියේ සඳහන් වේ. තවද පෞද්ගලික අංශය සඳහා මෙය අදාළ කර ගැනීමට පවතින හැකියාව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන ලෙසද ඇය එම ලිපිය මගින් අමාත්‍යවරයාගේ අවධානය යොමු කර තිබේ. මන්නාරම මඩු ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක ගබඩාකර රහසිගතව වැඩිමිලට අලෙවි කරමින් තිබූ භූමිතෙල් ලීටර 6000කට අධික ප්‍රමාණයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සොයාගෙන තිබේ. අදාළ භූමිතෙල් තොගය පවතින මිල ගණන් යටතේ ප්‍රදේශවාසී ජනතාවට බෙදා හැරීමට එම අධිකාරිය ක්‍රියා කර ඇත. එම ව්‍යාපාරිකයාට එරෙහිව නීතිමය පියවර ගැනීමටද කටයුතු කෙරේ. මේ අතර හිඟුරක්ගොඩ නගර මැදයේ පිහිටි ඉන්ධන පිරුම්හලෙහි සිදු කළ පරීක්ෂාවකට අනුව නීති විරෝධී ලෙස සීමාව ඉක්මවා රඳවාගෙන තිබූ පෙට්‍රල් ලීටර 590ක් හා ඩීසල් ලීටර 677ක් එම අධිකාරිය සොයාගෙනිනි. පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් W.A. ධර්මසිරි මහතාගේ උපදෙස් මත එම ඉන්ධන අධිකරණ රථ වාහනවලට සහ පොලිස් වාහනවලට ලබා දීමට පියවරගෙන තිබේ. වැඩිමිලට අලෙවි කිරීම සඳහා බෙලියත්ත දෙද්දුවාවල ප්‍රදේශයේ අලෙවිසැලක සංගවා තිබූ සුපර් ඩීසල් ලීටර 150ක් සොයා ගැනීමට පොලිසිය සමත් වී තිබේ. එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටද පොලිසිය ක්‍රියා කළේය. එකිනෙකාගේ ප්‍රසිද්ධිය වෙනුවෙන් විවිධ පිරිස් ගෙන යන වැරදි මතවාදවලට නොරැවටි රට ගොඩනැගීමට සියලු දෙනා සහාය විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල වීර දිසානායක මහතා පවසයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. අද වන විට රටේ බොහෝ ආදායම් මාර්ග අවහිර වීමෙන් ජනතාව අසීරුතාවලට පත්ව සිටිති. ඇතැම් පාර්ශව සිදු කරන ඍණාත්මක ප්‍රචාර නිසා ජනතාව තවදුරටත් පීඩනයට ලක්වන බව ඔහු පෙන්වා දෙයි. මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කළ මන්ත්‍රීවරයා මනුෂ්‍යත්වයේ අරගලයට මනුෂ්‍යත්වයේ පෙරට ගඳවා ගන්න මම ඔබත් එක්ක අධිකම අල්ල ගන්නවා. මේ සියලු දේශපාලන පක්ෂ මේක අවශ්‍ය නැහැ. මනුෂ්‍යත්වයේ කිදාවට මෙන් තියෙන්නේ. ඔබ මෝටර් සයිකලයක් පාවිච්චි කරනවා නම් ශ්‍රී ලංකාව උපයාගත්ත ඩොලර් 9කට ගෙවලා තියෙන ණයට ඔබ ඩොලර් නැහැ අවුල් කරුවේ. මමත් අවුල් කරුවේ. ලයිට් පාවිච්චි කරන අය, තෙල් පාවිච්චි කරන අය, මේ රටේ පාරවල යන අය ඔක්කොම ඩොලර් ණයක් ගිණුමේ හිමිකරුවෝ, අයිතිකාරයෝ. නැත්තම් මේ 225 ගත්තේ ඔය 2009 මැයි මාසේ 18 දක්වා මේ රටේ 26 අවුරුද්ද යුද්ධයක්. ඒ යුද්ධෙට කොච්චර වියදම් කරුවද අපි? රුපියල් කෝටි 4,20,000ක් වියදම් කරුවා. මරන්නයි මැරෙන්න විතරක්. ඔක්කොම මාධ්‍ය ආයතන මම ඔක්කොම ඍණාත්මක ප්‍රවෘත්ති ඔබ දාන්නේ. කවදා මෙරටට පැමිණෙන සියලුම සංචාරකයන් සංචාරක සංවර්ධන අධිකාරිය මගින් ලියාපදිංචි කර ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් රජයේ මැදිහත් වීමෙන් ලබා දෙන බව සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය සඳහන් කරයි. සංචාරක පැමිණීම මැයි මාසයේදී යම් අඩුවීමක් සිදුවද මේ වන විට එහි වැඩිවීමක් පෙන්නුම් කරන බව ඇය පෙන්වා දෙයි.
අපි බලන් ඉන්නවා මේ ඉදිරි දින දෙක තුන රටක අන්න මොන විදිහටද කියන එක ගොඩක් දේවල් තීරණය වෙයි ගන්න ඕනේ උපාය මාර්ග රටේ ඉදිරිය සැලසුම් වෙන විදිහට මොකද සංචාරක කර්මාන්තය කියන්නේ තාම සංවේදී කර්මාන්තය රටේ තියෙන දේශපාලනික ස්ථාවරත්වය ඒ වගේම ආර්ථික ස්ථාවරත්වය ඍජුවම බලපානවා සංචාරක කර්මාන්තයට. ඒක නිසා අපි මේ නැවතත් විශාල කලබලයක් ඇති නොවේවා කියලා ප්‍රාර්ථනා කරගෙන ඉන්නවා. යම්කිසි කලබලයක් ඇති වුණොත් ඒක නැවත අපේ සංචාරක කර්මාන්තයට ප්‍රබල පාරක් වෙන්න ඉඩ තියෙනවා. මේ ළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. පවතින ප්‍රවාහන අපහසුතා මගහරවා ගැනීමට දුම්රිය මගීන්ට උපරිම සේවාවක් සැලසීම තම අරමුණ බව දුම්රිය සාමාන්‍ය අධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසයි. ඊට සහාය දෙන මෙන් සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලීම් කෙරේ. ඉදිරියේදී කොළඹ නගරයට පැමිණීම සඳහා දුම්රිය සේවා පහසුකම් වැඩි කිරීමට සැලසුම් කර තිබේ. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්පියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. ඉන්දින අර්බුදය නිසා තේ සහ දීවර කර්මාන්තයේ නියුතු පාර්ශවයන්ට විශාල බලපෑමක් සිදු වී ඇතැයි දකුණු පළාතේ කර්මාන්තකරුවෝ පවසති. කඩිනම් ක්‍රමවේදයක් ඒ සඳහා සලසන ලෙස ඔවුහු ඉල්ලීම් කරති. පවතින තත්ත්වය මත පවුල් 4000ක්ගේ පමණ ජීවන මට්ටම් බිඳ වැටමින් පවතින බවද ඔවුහු පෙන්වා දෙති. මෙය පළාත් ආණ්ඩුකාරතුමාගේ අවධානය පිණිසයි. විදෙස් පුවත්. පසුගිය වසරේදී ගෝලීය වශයෙන් කුසගින්නේ සිටි පුද්ගලයන් ගණන මිලියන 828ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණ තත්ත්වය පිළිබඳ නවතම වාර්තාව පෙන්වා දී තිබුණේ කුසගින්න සහ මන්ද පෝෂණය තුරන් කිරීම සඳහා වන වැඩසටහන්වල ප්‍රගතිය මේ නිසා අඩාල වෙමින් පවතින බවයි. 2030 වසර වන විට කුසගින්න ආහාර අනාරක්ෂිතතාවය සහ මන්ද පෝෂණය යන ගැටලුවලට විසඳුම් ලබා දීම සඳහා ඇති ඉලක්ක අභියෝගාත්මක වී ඇතැයිද එම සංවිධානය පෙන්වා දෙයි. පසුගිය සති දෙක තුළ ගෝලීය කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 30%කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. කොරෝනා වෛරස ව්‍යාප්තිය මැඩ පැවැත්වීමට පියවර ගන්නා ලෙස සියලු පාර්ශවවලින් එම සංවිධානය ඉල්ලා සිටී. ඔමික්‍රෝන් හි උපප්‍රභහිද යුරෝපය සහ ඇමරිකාවේ මේ දිනවල වැඩි වශයෙන් පැතිර යමින් තිබේ. බොහෝ රටවල කොරෝනා වෛරස පරීක්ෂණ අඩු කර ඇත. මේ නිසා සාධිතයන් පිළිබඳ සැබෑ තොරතුරු හෙළිදරව් නොවන බව එම සංවිධානය පෙන්වා දෙයි. වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා නිසි ලෙස එන්නත් ලබා ගන්නා ලෙසත් සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු අනුගමනය කරන ලෙසත් ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලා සිටී. පෙරසර සංවර්ධනයක පුවත් සම්පෙන්ඩනය සංවර්ධන පුවත්. මාතර දිස්ත්‍රික්කයේ වගා ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් මේ වන විට ආරම්භ කර ඇති බව දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි. වාණිජ හා ගෙවතු මට්ටමින් එම වැඩසටහන් ක්‍රියාත්මක වේ. ගොවීන් දිරිගැන්වීමක් ලෙස ඉහළ ගුණාත්මක තත්ත්වයේ රෝපණ ද්‍රව්‍ය වගා උපදෙස් හා තාක්ෂණික දැනුම නොමිලේ සැපේ. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. සංචාරක ඉන්දිය කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති තුන්වැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 39ක ජයක් වාර්තා කිරීමට ඉන්දිය කාන්තා කණ්ඩායම සමත් විය. කාසිය වාසිය දිනෝ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව පන්දුවට පහර දුන් ඉන්දිය කාන්තා කණ්ඩායම පන්දු අර 50 අවසානයේ කඩලු 9ක් දැවී ලකුණු 255ක් ලබා ගත්තේය. ලකුණු 256ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දු අර 47යි පන්දු 3ක් අවසානයේ සීළු දෙනා දැවී රැස් කළේ ලකුණු 216ක් පමණි.
ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. රටේ මත්ස්‍ය නිෂ්පාදනය උපරිම ලෙස සහ කඩිනමින් වෙළඳපළට නිකුත් කිරීමට පියවරගෙන ඇතැයි ධීවර අමාත්‍යාංශය පවසයි. පාරිභෝගිකයන් හට උපරිම සහන මිලට මත්ස්‍ය නිෂ්පාදන අලෙවි කිරීමට ක්‍රියා කෙරේ. ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරාලීම මෙහි මූලික අරමුණයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට mountain bike. 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා NSB U-Trust තරහා අවමේ වරකට ඇමරිකානු ඩොලර් 100ක් ඊට සමාන ඕනෑම විදේශ මුදල් 3 වතාවක් එවන්න. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාත වාර්තාවට අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 356යි 780ක් වූ අතර විකුණුම් මිල රුපියල් 368යි 76ක් විය. ස්ටර්ලින් පවුමක ගැනුම් මිල රුපියල් 424යි 730ක් විය. එහි විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 441යි 726ක් ලෙසයි. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියෙනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරුනොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC Finance රන් සවි රන්නය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව. සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වරින් වර වැසී ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර හා වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ දකුණු පළාතේ වරින් වර හමන පැයට කිලෝමීටර් 40ක් 50ක් අතර තද සුළං ඇති විය හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. කැනේඩියානු මහකොමසාරිස්වරයා සහ ජනපති අතර හමුවක්. මෙවර යලකන්නේ වගා කළ කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර ලක්ෂ 5 ඉක්මවයි. රාජ්‍ය ආයතනවල ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කළ යුතු ඇතැයි මහ බැංකුව අධිපතිවරයාගෙන් පැහැදිලි කිරීමක්. ආර්ථිකය ගොඩනැගීමට මහ බැංකුව ආරම්භ කළ වැඩපිළිවෙලින් සාර්ථක ප්‍රතිඵල. ලබන සඳුදා සිට ජාතික ගුවන් විදුලිය අඩි 5000ක් ඉහළට. ගර්භනී රාජ්‍ය නිලධාරණයන් සඳහා විශේෂ අවධානයක් යොමු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සංසදයෙන් ඉල්ලීමක්. ගෝලීය කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 30%කින් වැඩිවීමක්. තුන්වන එක්දින ක්‍රිකට් තරගයේ ජයත් ඉන්දිය කාන්තා කණ්ඩායමට. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද යලි සවන් දිය හැකිය. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.